ඉතින් යාළුවනේ අපි අද අපේ පස්වෙනි පාඩම විදියට කතා කරන්නේ pronouns. එහෙමත් නැත්නම් සර්වනාම පද ගැන. ඉතින් අපි දැන් බලමු pronouns. එහෙමත් නැත්නම් සර්වනාම පද කියන්නේ මොනවද කියලා. A pronoun is a word that replaces a noun or noun phrase that has already mentioned in a text or conversation. සර්වනාම පදයක් කියලා කියන්නේ ලිඛිත සටහනක හෝ සංවාදයක දැනටමත් සඳහන් කර ඇති නාම පදයක් හෝ නාම පද ඛණ්ඩයක් වෙනුවට ආදේශ කර යෙදිය හැකි පදයක්. Pronouns are used to avoid repeating the same nouns over and over again. සර්වනාම පදයක් භාවිතා කරනු ලබන්නේ එකම වචනය නැවත නැවත යෙදීම මගහරවා ගැනීමට. Example: Kasuni went to the bookshop because Kasuni wanted to buy a pen. පළවෙනි උදාහරණයෙන් කියවෙන්නේ කසුනිට පෑනක් ගන්න උවමනා වුණු නිසා කසුනි පොත් කඩේට ගියා කියලා. මේ වාක්‍ය පුරාවටම කියවෙන්නේ කසුනි ගැන. ඉතින් මේ විදිහට හැම තැනකදීම කසුනි කියන නම ගැන සඳහන් වුණාම අසන්නාට හා දකින්නාට එහි කිසිම ඉන්ටරෙස්ටිං බවක් පේන්නේ නැහැ. ඒ తත්වය මගහරවා ගනිමින් යම් වචනයක් නැවත නැවත යෙදීම එහෙමත් නැත්නම් රිපීට් වෙන එක වළක්වා ගන්න තමයි අපි pronouns යොදාගන්නේ. කසුනි කියන වචනය ස්ත්‍රීලිංග නාම පදයක් නිසා අපි කසුනි ගැන කියවෙන අන් සෑම අවස්ථාවකටම කසුනි කියන නාම පදයේ වෙනුවට she කියන pronoun එක යොදා ගන්නවා. අපි අපේ දෙවෙනි උදාහරණේ ඒ ගැන තවදුරටත් පැහැදිලි කරගනිමු. කසුනි went to the bookshop because she wanted to buy a pen. දෙවෙනි උදාහරණේ දෙවෙනි අවස්ථාවේ කසුනි ගැන කියවෙන තැනට මම she කියන pronoun එක replace කරලා එම වාක්‍ය නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. දැන් අපි බලමු kinds of pronouns. ඒ කියන්නේ සර්වනාම පද වර්ග. pronouns එහෙමත් නැත්නම් සර්වනාම පද ඛණ්ඩ කීපයකට වෙන්කොට දක්වන්න පුළුවන්. ඒවා තමයි personal pronouns, reflexive pronouns, possessive pronouns, indefinite pronouns, demonstrative pronouns, relative pronouns, intensive pronouns, interrogative pronouns, reciprocal pronouns. ඒ කියන්නේ පිළිවෙලින් පුද්ගල සර්වනාම, පරාවර්තී සර්වනාම, අයිතිහංග වන සර්වනාම, අනියමාර්ථ සර්වනාම, නිදර්ශක සර්වනාම, සම්බන්ධවාචක සර්වනාම, තීව්‍ර සර්වනාම, ප්‍රශ්නවාචී සර්වනාම සහ ප්‍රතිකාරක සර්වනාම පද වශයෙන්. අපි දැන් බලමු personal pronouns. එහෙමත් නැත්නම් පුද්ගල සර්වනාම පද කියන්නේ මොනවද කියලා. Personal pronouns are pronouns that refer to a specific person or thing in a sentence. පුද්ගල සර්වනාම පද කියලා කියන්නේ වාක්‍යයක යම් විශේෂිත පුද්ගලයෙක් හෝ යම් විශේෂිත දෙයක් සඳහන් කිරීම සඳහා යොදා ගන්නා සර්වනාම පදවලට. Example: Rehan is going to watch the movie tomorrow. He plans to leave at 9 am. රෙහාන් හෙට චිත්‍රපටයක් බලන්න යන්නයි ඉන්නේ. ඔහු උදේ 9ට පිටත් වීමට සැලසුම් කරනවා. මෙහි දෙවන වාක්‍යනුත් කියවෙන්නේ රෙහාන් ගැනම නිසා ඒ වෙනුවට he කියන pronoun එක යොදාගෙන තියෙනවා. මම මේ පහත වගුවෙන් දක්වලා තියෙන්නේ personal pronouns වලට උදාහරණ. ඒවා තමයි I, we, you, he, she, it, they. මෙවැනි පද අපිට personal pronouns විදියට යොදා ගන්න පුළුවන්. personal pronouns නැවතත් ඒ ස්වභාවය අනුව කොටස් කීපයකට බෙදා දක්වන්න පුළුවන්. Personal pronouns have person which indicates the speaker. සර්වනාමයන්හි පුරුෂ භේදය දැකිය හැකියි. එමගින් කතිකයාගේ ස්වභාවය දක්වනු ලබනවා. පුද්ගලික සර්වනාම පද පුරුෂ භේදය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.
First person indicate the person speaking. උත්තම පුරුෂ එමගින් කතා කරනු ලබන පුද්ගලයා පිළිබඳව හැඟවෙනවා. ඒ කියන්නේ මම අපි වගේ තමන් නියෝජනය කරන සර්වනාම පදවලට උත්තම පුරුෂ පද කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවේ I we කියන පද තමයි first person විදියට සැලකෙන්නේ. Example, I will attend for the lectures tomorrow. මම හෙට දේශනවලට සහභාගී වේවි. Second person indicate the person spoken to. මධ්‍යම පුරුෂ එමගින් කතාවට භාජනය වෙන පුද්ගලයන් පිළිබඳව හැඟවෙනවා. ඒ කියන්නේ මට ප්‍රතිමුඛව ඉන්න නුඹ. මේ ගණයට අයත් වන්නේ you කියන සර්වනාම පදය. Example, you must go to the post office. නුඹ තැපැල් කාර්යාලයට යා යුතුයි. Third person indicate the person spoken about. ප්‍රථම පුරුෂ කතා කරනු ලබන පුද්ගලයන් ගැන හැඟවෙනවා. ඒ කියන්නේ මමත් නොවන මට ඉදිරියෙන් නොවන සර්වනාම පද හැරුණු විට අනිත් සියලුම පුද්ගලයන් ගැන කතා කරන්න යොදා ගන්න පද මෙම ගණයට අයත් වෙනවා. ඒ කියන්නේ he, she, it, they කියන pronouns. Example, they went to the park. ඔවුන් උද්‍යානයට ගියා. ලිංග භේදය පදනම් කොටගෙන personal pronouns නැවතත් ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. Personal pronouns have gender which indicate person or non-person. Masculine personal pronouns indicate male. පුරුෂ ලිංග පුද්ගල සර්වනාම පද එමගින් පුරුෂ භාවය හඟවනු ලබනවා. Example, he brought vegetables. ඔහු එළවලු ගෙනාවේය. Feminine personal pronouns indicate female. ස්ත්‍රී ලිංග පුද්ගල සර්වනාම පද එමගින් ස්ත්‍රී භාවය හඟවනු ලබනවා. උදාහරණ, she wrote a letter. ඇය ලියුමක් ලිව්වාය. Neuter personal pronouns indicate non-person. නපුංසක ලිංග පුද්ගල සර්වනාම පද එමගින් ලිංගයක් රහිත භාවය හඟවනු ලබනවා. Example, it is cold tonight. අද රෑ සීතලයි. සංඛ්‍යාත්මක භාවය පදනම් කොටගෙන personal pronouns නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. Singular personal pronouns indicate only one. ඒකවචන පුද්ගල සර්වනාම මගින් එකක් පිළිබඳව පමණක් හඟවනු ලබනවා. Example, he is the best singer at the concert. Plural personal pronouns indicate two or more. බහුවචන පුද්ගල සර්වනාම මගින් එකට වඩා වැඩි ගණනක් පිළිබඳව හඟවනු ලබනවා. Example, they clean the classroom. ඔවුන් පන්ති කාමරය පිරිසිදු කරති. පුද්ගල සර්වනාම පදවල විභක්ති දැකිය හැකි වෙනවා. ඒවා මගින් වාක්‍යයේ ක්‍රියාකාරීත්වය හඟවනු ලබනවා. Personal pronouns have case which indicates its function in sentences. එය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. Nominative case personal pronouns indicate subject. කර්තෘ විභක්ති පුද්ගල සර්වනාමයක් මගින් කර්තෘත්වය එහෙමත් නැත්නම් ක්‍රියාව කරනු ලබන තැනැත්තා හඟවනු ලබනවා. Example, she gave her money to the homeless person. ඇය ඇයගේ මුදල් නිවසක් රහිත පුද්ගලයෙක්ට දුන්නාය. මෙතන she කියන සර්වනාම පදය යොදාගෙන තියෙන්නේ කර්තෘ සිටින ස්ථානයේ නිසා මේ කර්තෘ විභක්ති පුද්ගල සර්වනාම පදයක් වෙනවා. Objective case personal pronouns indicate direct object. කර්තෘ විභක්ති පුද්ගල සර්වනාම පදයක් මගින් කර්මය එහෙමත් නැත්නම්
ක්‍රියාවට භාජනය වන තැනැත්තා හඟවනු ලබනවා. උදාහරණ සඳුනි called him. සඳුනි ඔහුට කතා කළාය. මෙතන සර්වනාම පදයේ him යොදාගෙන තියෙන්නේ එම වාක්‍යයේ කර්මයට නිසා මෙය කර්ම විභක්ති පුද්ගල සර්වනාම පදයක් වෙනවා. සමස්තයක් විදිහට මෙම සියලුම පුද්ගල සර්වනාම පද තවදුරටත් සාරාංශ කරලා තමයි මෙම වගුවෙන් දක්වලා තියෙන්නේ. මම හිතනවා මෙම වගුව ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. අපි දැන් බලමු රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස්. එහෙමත් නැත්නම් පරාවර්තී සර්වනාම පද කියන්නේ මොනවද කියලා. Only applied whenever the subject and the object of sentence are similar. මෙවැනි සර්වනාම පද යොදාගනු ලබන්නේ වාක්‍යයක කර්තෘව විසින්ම කර්මය සිදු කරනු ලබන අවස්ථාවලදී. එනම් වාක්‍යයක කර්තෘත් කර්මයත් සමාන වන අවස්ථා දැක්වීමට අප මෙය භාවිතා කරනවා. මෙහිදී ක්‍රියාවට භාජනය වන්නේ තමන්මයි. Formed by attaching self or selves to the possessive adjective form of the pronoun. මෙවැනි සර්වනාම පද නිරූපණය කරනු ලබන්නේ possessive adjective. එහෙමත් නැත්නම් අයිතිය හැඟවීමේ නාම විශේෂණ පදයේ අගට self හෝ selves යන පද එකතු වීමෙන්. Example, we blame ourselves. අපි අපිටම බැනගත්තා. පහත වගුවෙන් මම දක්වලා තියෙනවා රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් වලට උදාහරණ කිහිපයක්. myself ඒකේ බහුවචන ස්වරූපය තමයි ourselves, yourself, yourselves, himself, herself, itself, themselves. අපි දැන් බලමු possessive pronouns. එහෙමත් නැත්නම් අයිතිය හඟවන සර්වනාම පද කියන්නේ මොනවද කියලා. Possessive pronouns are pronouns that show ownership. In other words, something belongs to someone else. අයිතිය හැඟවීම පෙන්වුම් කරන සර්වනාම පදවලට possessive pronouns කියලා කියනවා. වෙනත් විදිහකට කිව්වොත් යම් දෙයක් යම් කෙනෙකුට අයිති බව හඟවන සර්වනාම පද මෙම ගණයට අයත් වෙනවා. ඒ කියන්නේ යම් දෙයක් ඔයාට අයිති වෙන්න පුළුවන්, මට අයිති වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුට අයිති වෙන්න පුළුවන්. possessive pronouns ගැන කතා කරද්දී possessive adjectives සහ possessive pronouns කියලා කොටස් දෙකක් තියෙනවා. අපි ඒ දෙකෙත් වෙනස හඳුනා ගමු. නැත්නම් ඔයාලට මේ දෙක පටලැවෙන්න පුළුවන්. possessive adjective ගණයට අයත් වන්නේ my, our, your, her, his, is, their කියන පද. එතකොට possessive pronouns ගණයට අයත් වන්නේ mine, ours, yours, hers, his, theirs කියන පද. අපි පහත උදාහරණේ තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කර ගනිමු. This is my book. මේ මගේ පොත. This book is mine. මේ පොත මගේමයි. possessive adjective සහ possessive pronoun අතර වෙනස කතා කළොත් possessive adjective නාම පදයකට පෙර යොදාගෙන තියෙනවා. possessive pronouns යෙදෙන්නේ තනිවම. ඒ වගේම possessive pronoun වලට apostrophe එහෙමත් නැත්නම් තනි උඩු කොමාව යොදාගනු ලබන්නේ නැහැ. අපිට මේ අවස්ථා දෙකම possessive pronouns යටතේ යොදා ගන්න පුළුවන්. අපි දැන් බලමු indefinite pronouns. එහෙමත් නැත්නම් අනියමාර්ථ සර්වනාම පද කියන්නේ මොනවද කියලා. අනියමාර්ථ කියවම එමගින් හැඟවෙන්නේ අවිනිශ්චිත ගතියක්. ඒ කියන්නේ කිසිම ෂුවර් එකක් නැහැ කියලා. The indefinite pronouns are pronouns that are used in reference to a person or thing that is not specific or not known. අනියමාර්ථ සර්වනාම පද කියලා කියන්නේ යම් නොදන්නා හෝ විශේෂිත නොවන පුද්ගලයෙක් හෝ දෙයක් සම්බන්ධව දැක්වීමේදී යොදා ගනු ලබන සර්වනාම පද.
Some indefinite pronouns refer to people. Someone, anyone, everybody, no one, everyone, nobody. අනියමාර්ථ සර්වනාම පද මගින් නොදන්නා මිනිසුන් පිළිබඳව හැඟවෙන්නේ නම් ඒ සඳහා මෙවැනි වචන භාවිතා කරනු ලබනවා. Some indefinite pronouns refer to things. Something, anything, everything, nothing. අනියමාර්ථ සර්වනාම පද මගින් නොදන්නා දේවල් පිළිබඳව හැඟවෙන්නේ නම් ඒ සඳහා මෙවැනි පද භාවිතා කරනු ලබනවා. Example, someone is at the door. කවුරු හරි කෙනෙක් දොර ළඟ ඉන්නවා. අපි දැන් බලමු demonstrative pronouns. එහෙමත් නැත්නම් නිදර්ශක සර්වනාම පද කියන්නේ මොනවද කියලා. A demonstrative pronoun points to a specific thing or things to indicate whether they are close or far in space and or time. ඒ කියන්නේ ළඟ හෝ දුර තිබෙනා වූ දෙයක් පෙන්වීමට එහෙමත් නැත්නම් විස්තර කිරීමට යොදා ගන්නා පද මේ ගණයට අයත් වෙනවා. උදාහරණ තමයි That is the hotel. ඒක තමා හෝටලය. මම මේ පහත වගුවෙන් දක්වලා තියෙනවා demonstrative pronouns සඳහා උදාහරණ කිහිපයක්. ඒ සඳහා අපි භාවිතා කරන වචන විදියට this, that, these, those කියන වචන හතර යොදා ගන්න පුළුවන්. එතකොට this, these කියන වචන දෙක ළඟ තිබෙන වස්තුන් පෙන්වීමටත් that, those කියන වචන දෙක දුර තිබෙන වස්තුන් පෙන්වීමටත් ඒක වචන ස්වරූපයෙන් හා බහුවචන ස්වරූපයෙන් වෙන වෙනම යොදා ගනු ලබනවා. Relative pronouns සම්බන්ධවාචක සර්වනාම පද. ඒ කියන්නේ කිසියම් සම්බන්ධ වීමක් ගැන හඟවන පද මෙම ගණයට අයත් වෙනවා. තවදුරටත් විස්තර කරොත් relative pronouns are pronouns that are used to connect clarifying information to nouns or other pronouns within a sentence. වාක්‍යක වූ නාම පදයකට තවත් තොරතුරු එයට සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා සර්වනාම පද මෙම ගණයට අයත් වෙනවා. උදාහරණ These are students whom we selected for the competition. මේ තමයි අපි තරගය සඳහා තෝරාපත් කරගත් සිසුන්. පහත වගුවෙන් මම relative pronouns සඳහා භාවිත කර හැකි වචන කිහිපයක් දක්වලා තියෙනවා. Who, that, which, whom, whose, whoever, whichever, whomever, whatever. Intensive pronouns තීව්‍ර සර්වනාම පද. Used only to place emphasis on the subject and are not essential to the meaning of the sentence. ඒ කියන්නේ වාක්‍යයේ අර්ථය සඳහා අත්‍යවශ්‍ය නොවන්නා වූද වාක්‍යයේ වූ කර්තෘපදය තවදුරටත් අවධාරණය කොට දැක්වීමට යොදා ගනු ලබන සර්වනාම පද මෙම ගණයට අයත් වෙනවා. Look the same as reflexive pronouns, but act differently in the sentence and are always placed next to the subject that they are emphasizing. ඒ කියන්නේ බැලූ බැල්මටම ඒවා රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් වගේම වුණත් ඒ වාක්‍යයේ යෙදෙන ස්ථානය අනුව එකිනෙකින් වෙනස් වෙනවා. ඉන්ටෙන්සිව් ප්‍රොනවුන්ස් හැම නිතරම යෙදිය යුතු වන්නේ සබ්ජෙක්ට් එහෙමත් නැත්නම් කර්තෘපදයට පසුවයි. එලෙස යෙදීම මගින් කර්තෘපදය තවදුරටත් අවධාරණය කොට දක්වනවා. Example, You yourself must go to the police station. ඔබම පොලිස් ස්ථානයට යා යුතුමයි. අපි දැන් බලමු ඉන්ටෙන්සිව් ප්‍රොනවුන්ස් යටතට අයත් වෙන පද මොනවද කියලා. myself, yourself, himself, herself, itself, ourselves, themselves. ඒ කියන්නේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස්ම තමයි මෙම ගණයට අයත් වන්නේ. තිබෙන්නා වූ එකම වෙනස නම් මෙවැනි පද කර්තෘපදයේ ආසන්නයේම යෙදීමයි.
Interrogative pronouns. ප්‍රශ්නාර්ථ සර්වනාම පද. Used only in reference to a question. ප්‍රශ්නයක් යොමු කිරීම සඳහා පමණක් භාවිතා කරන්නා වූ සර්වනාම පද මෙම ගණයට අයත් වෙනවා. Example, who is that girl? අර ගෑනු ළමයා කවුද? Who, what, which, whom, whose මෙවැනි පද අපිට ප්‍රශ්නාර්ථ සර්වනාම පද විදිහට භාවිතා කරන්න පුළුවන්. Reciprocal pronouns. ප්‍රතිකාරක සර්වනාම පද. Used to refer to a mutual set of people. ඒ කියන්නේ දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකු අතර සිදුවන ක්‍රියාවක් දැක්වීමට යොදා ගන්නා පද. Example, you and I went to the railway station together. ඔබත් මමත් දෙදෙනාම එකට දුම්රිය නැවතුම් පොළට ගියෝය. අපිට reciprocal pronouns විදියට each other, together, one another කියන වචන භාවිතා කරන්න පුළුවන්. අපි pronouns වර්ගීකරණය යටතේ කොටස් කීපයකට බෙදා වෙන්කොට ඉගෙන ගත්තත් ඉන් වඩාත්ම ප්‍රයෝජනවත් වන කොටස් කීපයක් මම පහත වගුවෙන් දක්වලා තියෙනවා. අපි මේකට pronoun chart කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවේදී අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ කොටස් ටික තමයි. අනෙක් කොටස් අමතර දැනුමක් විදියට ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඔයාලා මේ pronoun chart එක හොඳින් පාඩම් කළොත් වාක්‍ය කතනයේදී හා ලිවීමේදී මේවා වඩාත් නිවැරදිව භාවිතා කරන්න ගොඩක් උපකාරී වේවි. ඉතින් අදට අපි pronouns පාඩම අවසන් වෙනවා. ඊළඟ පාඩමෙන් අපි pronoun rules එහෙමත් නැත්නම් සර්වනාම පද නීති රීති ගැන කතා කරමු. මාත් එක්ක පාඩමට සම්බන්ධ වුණ ඔයාලා හැමෝටම සුබ දවසක්.